අයිබෝවන් ඔන්නේ නම් අපි අන්තිම වීඩියෝස් දෙකේදී කතා කරා රේඛී චලිතය සහ රේඛී චලිත සමීකරණ ගැන. එහෙනම් අද දවසේ අපි උත්සාහ කරන්නේ ඔයාලට දැන් ටියුට් එක කරද්දී වෙන ගැටලු තවදුරටත් निराකරණය කරගන්න. මොකද ගොඩාක් સિદ્ધාන්ත කතා කරන්න කලින් අපි මේ රේඛී චලිතය පිළිබඳ හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද මේ රේඛී චලිතය කියන පාඩම අපිට යාන්ත්‍රික විද්‍යාවේදී හම්බුණාට ඉදිරියේ ගොඩාක් පාඩම් වල විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර වගේ පාඩම් වල පවා ගුරුත්ව ශේෂ්ත්‍ර වගේ පාඩම් වල පවා මෙන්න මේ චලිතයේ සිද්ධි ගොඩාක් දුරට අහනවා. ඉතින් ඒ හින්දා අපි මේ රේඛී චලිතය හොඳට ඉගෙන ගන්නේ මේ යාන්ත්‍රික විද්‍යාවේ ප්‍රශ්න කරන්න නෙමෙයි. ඉදිරි පාඩම් ගොඩකටත් මේක උදව් වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ පුළුවන් තරම් මේ විවිධ වර්ගයේ ප්‍රශ්න වලට උත්සාහ කරන එක. නිසා ගොඩාක් වුණ උදාහරණ තියෙන ටියුට් එකක් මම ඔයාලට දීලා තියෙනවා. ඇත්තට මොකද පොඩි කොටසක තමයි මම දීලා තියෙන්නේ. ක්ලාස් එක පටන් ගත්තාම තවත් අපි වැඩිපුර ප්‍රශ්න තියෙන ටියුට් එකක් දෙනවා. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕනේ දැන් අලුතෙන් સિદ્ધාන්ත ඉගෙන ගන්න යන එක නෙමෙයි. මම දැන් ওই චලිතය සම්බන්ධව හැම දෙයක්ම කියලා දුන්නානේ. ඒ YouTube වීඩියෝස් බලපු නැති අය ඒක බලලා මේ ඉතිරි දවස් දෙක අපි උත්සාහ කරන්න ඕනේ මේ චලිතයේ ගැටලු නැතුව ඕන ප්‍රශ්නයක් හදන්න පුළුවන් මට්ටමට ඔළුව හදා ගන්න එක. අන්න එහෙම වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඒ යන පාරට හරියට වටනොත් ඔයාලට අනිවාර්යෙන් ෆිසික්ස් වලට ඒකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඒකක් ගන්න එක අමාරු නෑ. කරන්න තියෙන්නේ ඔය කියන වැඩ ටික අනිවාර්යයෙන්ම හරියට කරන එක. හැමදාම කියනවා ඒ ලෙවල් වල ඉන්නේ පුළුවන් අය සහ මේ වැඩ කරන්න බැරි අය නෙමෙයි. හැමෝම ඕ ලෙවල් හොඳට පාස් වෙලා නෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලෙවල් වල ඉන්නේ වැඩ කරන අය සහ නැති අය. දැන් ඔයාලට හොඳම උදාහරණ මේ තේරෙනවනේ. ඉතින් පන්තියේ ඉන්න ප්‍රමාණයෙන් ඇත්තටම අපේ පන්ති ඉගෙන ගන්න ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයයි අපිත් එක්ක දැන් මේ සම්බන්ධ වෙන්නේ තාම. ඒ කියන්නේ උනන්දුව තියෙන අය. ඉතින් අන්න ඒ වගේ ඒ උනන්දුව තියෙන එකත් එක්කම දැන් ඔයාලා උනන්දුව තියෙන නිසානේ දැනට මේකට සම්බන්ධලා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඉතිරි අයත් සම්බන්ධ කරගන්න ගමන් ඔයාලා මේ ටියුට් එක හොඳටම කරගන්න ඕන. බලන්න ඕන ටියුට් එක කරද්දී මොනවද වෙච්ච ප්‍රශ්න. මම අද ටියුට් එක සම්පූර්ණයෙන්ම කරන්නේ මේ යන්නේ ටියුට් එක කරද්දී ඔයාලට හිර වෙන්න පුළුවන් තැන් කීපයක් විසඳලා දෙන්න निराකරණය කරන්න යන්නේ. එතකොට මේ කියලා දේවල් වලින් දැනුම අරගෙන ඔයාලා ටියුට් එක කරද්දී ඒ තැන් වල හිර වුණා නම් ඇයි හිර වුනේ? අය දවසක මේ වගේ තැනක් හිර වෙන්නේ නැති වෙන්න විශ්වාසය හදාගෙන නැවත පාරක් ඒ වැරදුණු ප්‍රශ්න අර තනියම කරලා ඒ ඉගෙනගත්තු දේ වලින් අර මම අද පැහැදිලි කරන්න කලින් ඔයාලා ටියුට් එකේ යම් ප්‍රශ්න හිර වුණා නම් අමාරු වුණා නම් ඒවා තව පාරක් උත්සාහ කර කොහොම හරි ඔයාලම උත්තර ගන්න ඕන. ඒකට යන හීනේ හදා ගන්න නම් අනිවාර්යයෙන් මේකට යන්න නම් ඔයාලා අනිවාර්යෙන් තනියමයි වැඩ කරන්න ඕන. අනේ හිතට අරගෙන මම හිතනවා දැන් ටියුට් එක ඔන්න සෑහෙන දුරට ඉවර කරලා ඇති කියලා. මම අද ඉස්සෙල්ලම ප්‍රශ්න කිහිපයක් ගන්නම්. ඔන්න ඉස්සෙල්ලම මම අමාරුම ප්‍රශ්නයක් නෙමෙයි ටිකක් ලේසි ප්‍රශ්නයක් ගන්නවා. මොකද අදම පාඩමට සම්බන්ධ වුණාත් මෙතන ඉන්න පුළුවන් නිසා බලන්න 20 ප්‍රශ්න කරාද කියලා. එතන කියනවා නිශ්චලතාවයෙන් ගමන් නැරඹූ දුම්රියක් ඒකාකාර තෝරණයෙන් ගමන් කරයි. නිශ්චලතාවයෙන් ගමන් නැරඹූ දුම්රියක් ඒකාකාර තෝරණින් යනවා. හරි. නිශ්චලතාවයෙන් ගමන් නැරඹුවා කියන්නේ ආරම්භක වේගය බිඳුවයිනේ. කොහොමද යනවා කියන්නේ? ඒකාකාර තෝරණයෙන්. ඒ කියන්නේ ඒකාකාරව ප්‍රවේගය ඕම වැඩි වෙනවා. චලිතේ එක් අවස්ථාවකදී ඔන්න දුම්රිය වුණාට මම දිගට අඳින්නේ නැහැ මේක. වේගය කීයද? එක් අවස්ථාවකදී වේගය 10යිලු. එතෙන් සිට මීටර් 50ක් ගියපුවාම වේගය කීයද? 15 වෙලාලු. මෙන්න මේ ටික මීටර් 50යි කියලා කියනවා. එහෙනම් ඔන්න එකම තෝරණයෙන් යන්නේ. එහෙනම් මේක මං A B C කියලා දැම්මොත් AB කොටසේ තෝරණය A නම් BC කොටසේ තෝරණයත් Aම තමයි. ඒකාකාර තෝරණයෙන් යන්නේ. එහෙනම් අහන්නේ මොකක්ද? දුම්රියේ තෝරණය කොපමණද? එතකොට දුම්රියේ තෝරණය හොයන්න නම් අපි කොයි ටිකට සමීකරණ දාන්නේ? A නම් B ටද B නම් C ටද A නම් C ට දාන්නත් පුළුවන්. කොහොම දාන එකද වඩා නිවැරදි? A නම් B ට දාන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ චලිත සමීකරණයක් අපි හැම වෙලේම ගන්නේ රාශි 3ක් දාන්න වෙලාවට 4 වෙනි සහ 5 වෙනි රාශි හොයන්න.
දැන් A නම් B ට ගත්තොත් U දන්නවා 0යි V දන්නවා 10යි. ඒ හොයන්න වෙන මොකුත් දන්නේ නැහැ. T දන්නෙත් නැහැ, S දන්නෙත් නැහැ, A දන්නෙත් නැහැ. දන්නේ නැති රාශි තුනක් තියෙනවා. දන්නේ දෙකයිනේ. එහෙනම් අපිට කවදාවත් සුළු කරලා නොදන්නේව හොයන්න බෑ. එහෙනම් අපි BC චලිතය ගත්තොත් අන්න U දන්නවා, V දන්නවා, S දන්නවා, A අහනවා. එහෙනම් T නැති එක දාන්න. මොකක්ද දාන්නේ? BC ට C දක්වා චලිතයට V වර්ගය සමානයි U වර්ගය දාන මොකක්ද? 2as දැම්මොත් මොකක්ද දෙන්නේ? V වර්ගය 15 වර්ගය U 10යි 10 වර්ගය ධන 2යි A S 50යි. එහෙනම් හිතලා සුරු කරන්න 15 වර්ගය 225යි. 10 වර්ගය 100යි. 225න් 100 ගියොත් 125යි. මෙතන දෙවරක් 50 100යි. 125 බෙදීම 100. එහෙනම් කීයද? ඒ සමානයි. ඒ සුරු කරපුවාම එනවා 1.25යි ms2 කියලා. දැන් ඉතින් ගාන හැදුවා වගේ තමයි. ලේසියිනේ. මොකද කියන්නේ? අහන්නේ සඳහන් කළ කාලාතර පරතරය සඳහන් කළ කාලාතර පරතරය කොපමණද කියලා. සඳහන් කළ කියන්නේ මේ ටික බලන්න සඳහන් කළ කාලාතර පරතරය කියන්නේ මෙන්න මේ කාල පරතරය කීයද කියලා. කියන්නේ මේ කාලයයි යහන්නේ. B සිට C දක්වා කාල පරතරය වල දෙන්න බලන්න. මෙතන ඉඳන් මෙතන දැන් U දන්නවා, V දන්නවා, A දන්නවා, S දන්නවා, T දන්නේ. මම එනම් කරන්න ඕනේ නේද? එක V සමානයි U ධන T දාන්න. තප්පර 4ක් කියලා එයි. 15 සමානයි 10 ධන AT. ඒ දන්නවනේ. එහෙනම් T සමානයි තප්පර 4ක් කියලා එයි. ඊට පස්සේ කියනවා 10යි ms ශ්‍රේණියක ප්‍රවේගය ලැබීමට ගන්න කාලය. ඒ කියන්නේ මේ ටිකට කාලයනේ. දැන් B සිට C ට ගත්තාම තියෙන ත්වරණයමනේ A සිට B ට ගත්තත් තියෙන්නේ. මොකද මෙයා යන්නේ ඒකාකාර ත්වරණේ. එහෙනම් මේ ටික ගත්තත් ත්වරණේ මේකමයි. එහෙනම් U දන්නවා, V දන්නවා, A දන්නවා, T අහනවා. එහෙනම් V සමානයි U ධන T දාන්න T එනවා තප්පර 8ක් කියලා නැති. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා අන්තිම කොටසේ 15 ms ශ්‍රේණියක ප්‍රවේගය ලබන විට ගමන් කර ඇති දුර සොයන්න. මෙතන ඉඳන් මෙතෙන්ම දුර අහන්නේ. ඕනනම් වලට A නම් B ට දුර හොයලා 50ක් එකතු කරලා AC ගන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. හැබැයි ඉතින් ඒකාකාර තෝරණයක් හින්දා අපිට ඕන නම් A සිට C ටම දාන්නත් පුළුවන්. මම ඔන්න දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි කරේ නෑනේ. මේක තප්පර 4යි මේක තප්පර 8යි. හතරවෙනි කොටස මොකක්ද එනම් කරන්නේ? A සිට C ට මම දානවා මොකක්ද? V වර්ගයේ සමානයි U වර්ග ධන 2as දැම්මොත් කීය දෙන්නේ? V 15යි A සිට C ට දානවනේ U බිඳුවයිනේ. බිඳුවයි 2යි A 1.25යි S. එහෙනම් S කීය දෙන්නේ? S සුළු කරොත් එනවා මෙතන V වර්ගයයි. එහෙනම් 225 බෙදීම මෙතන කීය දෙන්නේ? 1.25 වරක් 2 කියන්නේ 225 බෙදීම 2.5යි කියලා එන්නේ. කීයද එන්නේ? S සමානයි 90ක් මීටර කියලා උත්තරය ලැබෙයි. ඊළඟට ඔන්න ටියුට් එකේ 23 සහ 24 ටිකක් එක වගේ ප්‍රශ්න දෙකක්. මම එකෙන් දිග ප්‍රශ්නේ 24 කරන්නම්. ඒතකොට ඔයාලට 23ත් තනියම මොන කරන්න පුළුවන් කරද්දි පැටලුණා නම් බලන්න මොකක්ද කියන්නේ? රථයක් සාමාන්‍යයෙන් 40ක ප්‍රවේගයෙන් චලිත වේ. සාමාන්‍ය දවසක වාහනයක් යන්නේ තප්පරයට මීටර කීයද 40න්ලු. හැබැයි නමුත් වර්ෂාවක් යටතේ ගමන් කරන මෙම මාර්ගයේ ලිස්සන සුළු ස්වභාවය නිසා 20ක වේගෙන් කිලෝමීටර් 2ක් යන්න උනාලු. දැන් සාමාන්‍ය දවසක මුළු පාරෙම යන්නේ කිලෝමීටර් තප්පරයට කිලෝමීටර් තප්පරයට මීටර කීය වේගෙන්ද? 40ක වේගෙන්නේ. හැබැයි කිලෝමීටර් 2ක් ඒ කියන්නේ මීටර කීයක්ද? 2000ක දුරක්
ලිස්සන ස්වභාවයක් නිසා වාහනයට යන්න වෙන්නේ මොන වේගෙන්ද? 20ක වේගෙන්. එතකොට වාහනේ මෙතෙන්දී 20ක වේගෙන් යන්න ඕන. මේ ටිකේ යන්න ඕනේ 20ක වේගෙන්. දැන් බලන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. මේ හරිය ලිස්සන්නේ නැහැ. මෙතනින් පස්සේ ලිස්සන්නෙත් නැහනේ. වාහනේ මේ හරිය මොන වේගෙන් ආවත් කමක් නැහැ. මේ ටිකේ යන්න ඕනේ මොන වේගෙන්ද? 20න්නේ. එතකොට මේ හරිය මොන වේගෙන් ආවත් මේ මොන වේගෙන් ගියත් මේ ටිකේ යන්න ඕනේ කොන වේගෙන්ද? 20න්. හැබැයි මෙතන අපි තේරුම් ගත යුතු දේ තමයි සාමාන්‍ය දවසක වගේ 40ක වේගයෙන් මෙතෙන්ට ආවොත් එයාට ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? වේගය 40 ඉඳලා 20 දක්වා අඩු කරන්න බ්‍රේක් ගන්නකොටත් යම් දුරක් යනවනේ. ඒතර මෙතෙන් යනකම්ම 40ක වේගයෙන් ආවොත් බ්‍රේක් කරන්න පටන් ගන්න මෙතනින් වුණොත් මොකද වෙන්නේ? වේගය 40 ඉඳන් 20 දක්වා අඩු කරගන්න වෙන්නේ මේ කිලෝමීටර් දෙක ඇතුළේනේ. එහෙම වුණොත් අනිවාර්යෙන් යාට අනතුරක් වෙන්න පුළුවන්. එහෙනම් මේ ගානේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි මෙතෙන්ට එනකොට වේගය 20 වෙලා තියෙන්න ඕනනේ. එහෙනම් මෙතෙන්ට එන්නත් කිසියම් දුරකට කලින්ම එයාට මොනව වෙනවද? එයාට සිද්ධ වෙනවා වේගය 40යි ms එකක ඉඳලා 20 දක්වා අඩු කරගන්න. එතකොට කියලා තියෙනවා ප්‍රවේගය 40 සිට 20 දක්වා අඩු කරනකොට මීටර් 600ක් ගියාලු එයා. ඔය වගේම 20ක වේගෙන් ඇවිල්ලා එකපාර 40 යන්න බෑනේ. 20 ඉඳන් 40 දක්වා වේගය වැඩි කරගන්න ඕන. එතකොට තව යනවලු මීටර කීයක්ද? 900ක්. ඔන්නෝමයි කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන වැදගත් දේ අපි මෙතන චලිතය හිතන්න ඕනේ මෙතනින් එහා ටික නෙමෙයි. මොකද මෙතනින් එහා ලිස්සන දවසේ වුණත් ලිස්සන් නැති දවසේ වුණත් ඊට එහා යන්නේ 40ම තමයි. මෙතනින් එහාට ගියා කියන්නේ ඒත් 40ම තමයි. එහෙනම් මේ චලිතයේදී අපිට බලපෑමක් කරන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකම්. මෙතන කියන කරදර නිසා මම දාන්නම් A B C D කියලා. එහෙනම් සාමාන්‍ය දවසක A සිට D ටම යන්නේ ඔක්කොම මොන වේගෙන්ද? 40න්. හැබැයි දැන් A නම් B ට යන්නේ මන්දණයෙන් 40 නම් වේගයට 20 දක්වා අඩු වෙනවා. 40 නම් 20 දක්වා අඩු වෙනවා. මේ ටිකේදී 20 වේගෙන් යන්නේ. සාමාන්‍ය දවසක 40න් යන්නේ. මෙදා 20න් යන්නේ. මේ ටිකේ සාමාන්‍ය දවසක 40 යන්නේ මෙතනදී 20 ඉඳන් 40ට වේගෙ වැඩි වෙවි යන්නේ. එහෙනම් A නම් B C D ට අහන්නේ යනකොට සාමාන්‍ය දවසක යනවට වඩා කොච්චර වැඩිපුර කාලයක් ගිහිල්ලා ප්‍රමාදයක් වෙනවද කොච්චර කියලා. නිකන් හිතන්නකෝ මෙහෙම. සාමාන්‍ය දවසක අපි හිතමුකෝ A සිට D ට යන්න යනවා තප්පර 100ක් කියලා. අපි හිතමුකෝ ලිස්සන දවසේ යනවා 120ක් කියලා. එහෙනම් කොච්චර පරක් වෙලාද? සාමාන්‍ය දවසක යන්නේ A සිට D ට තප්පර 100 නම් ලිස්සන දවසක 120ක් යනවා නම් තප්පර 20ක් වැඩියෙන් යනවා. ඒ කියන්නේ තප්පර 20ක් පරක් වෙලා තමයි ගමනාන්තරය යන්න වෙන්නේ. ඔන්න ඔය ප්‍රමාදෙනේ අහන්නේ. එහෙනම් ඔන්න ගතු නැති රූපය ඉඳගන්න ලියලා ඉන්න ප්‍රමාදයේ සිදුවන්නේ A සිට D දක්වා චලිත වන තන් A සිට D දක්වා සිදුවන චලිතයේදී එහෙනම් බලමු ලිස්සීම සහිත දින. හරි. එහෙනම් බලන්න ලිස්සීම සහිත දවසේ බලන්න හැමෝම වල දෙන්න A සිට B ට යන කාලය කීයද? මම එක T1 කියන්නම් කීයද? මෙතර වේගය දන්නවා, මෙතර වේගය දන්නවා, 600 දුර දන්නවා කාලය. එහෙනම් ලේසි S සමානයි
u ධන v බෙදීම 2යි t දාන එක. එතන සුළු කරන්න මම උන ලියන්නේ u 40යි v 20යි. 40යි 20යි 60යි දෙකෙන් බෙදුවොත් 30යි. එහෙනම් මේ ටික කීය වේගෙන් ගියා වගේද? 30ක වේගෙන් ගියා වගේ. දැන් තප්පර කීයක් එයිද? තප්පර 20ක් එයි නේද? තප්පර 20ක් එයි. හරි. t ab ට එනවා තප්පර 20ක්. t bc කීයක් එයිද? තෝරන මන්දර නෑනේ. s සමාන u ට දැම්මොත් දිගටම යන්නේ 20 වේගෙන් යන්න තියෙනවා 2000. එහෙනම් s සමාන u ට දැම්මොත් 2000 සමාන 20යි t කියලා එන්නේ. එහෙනම් t කීයද? 2020 බෙදුවොත් තප්පර 100ක් එන්නේ. t cd කොච්චරද? 20 ඉඳන් 40ට එතන මධ්‍යනේ 30යිනේ. එහෙනම් s සමාන u t දැම්මම මගේ s සමාන u ධන v බෙදීම 2යි t දැම්මොත් s 900යිනේ. තප්පර කීයක් දෙන්නේ? 30ක් එනවා. එහෙනම් ලියන පළවෙනි පෙර ලිස්සීම සහිත දින ගතවන මුළු කාලය සමානයි 20 ධන 100 ධන 30 සමානයි 150ක් තප්පර 150ක් තප්පර. ඔන්න පන්තිදී වගේ මම එකම ගැටු තියන අය අහලා දෙපාරක් කියලා දෙන්නේ නැහැ. පන්තිදී නම් අපි තේරෙන්නේ නැත්තම් තව පාරක් කියනවනේ. නමුත් මෙතනදී එහෙම කියන්නේ ඉතින් තේරෙන්නේ නැත්තම් වීඩියෝ එක තව පාරක් බලන්න. සරලයිනේ. එකම දේ මම නැවත දෙපාරක් කියනවා කියන්නේ වෙලාව වැඩියෙන් යන එක විතරනේ වෙන්නේ. ඉතින් එහෙනම් අවශ්‍ය නම් වීඩියෝ එක තව පාරක් 3-4 පාරක් ඕන තරමක් බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙපාරක් මම කියන්න අවශ්‍ය නැහැ. තප්පර 150ක් යනවා. ඔය මොන දවසේද? ලිස්සීම සහිත දින. එහෙනම් ඊළඟ පෙළේ ලියන්න සාමාන්‍ය දිනක A සිට D දක්වා යාමට ගත වන කාලය. සාමාන්‍ය දවසක ඔය බ්‍රේක් ගගා යන්නේ දිගටම 40 එන්නේ. කොච්චර දුරක්ද? 600යි 2000යි 900යි. ඔක්කොම 3500යි. එහෙනම් දාන්නේ S සමානේ UT. නලියන්න සාමාන්‍ය දිනක කියන්නේ ලිස්සීම නැති දවසක A සිට D දක්වා යාමට කාලය. S ගාන 3500යි. වේගය දිගටම සාමාන්‍ය දවසක කීයද? 40න්මයි යන්නේ. එහෙනම් 3500 බෙදීම 40 කීයද? 87.5 කියලා. මම එක සුළු කරනවා 3500 බෙදීම 40 87.5යි. එහෙනම් සාමාන්‍ය දවසක 87.5ක් ගියාට ලිස්සීම සහිත දවසේ තප්පර කීයද? 150ක් යනවා නම් වැඩියෙන් යන කාලය කොච්චරද? 150න් අඩු කරන්න 87.5. එහෙනම් කාල වෙනස වරන් ඇතුළේ කාල ප්‍රමාදය ලියන්න මේක අඩු කරන්න. කී දෙන්නේ? තප්පර 62.5යි කියලා එන්නේ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙන් බලන්න. ඔන්න ඊළඟට මම තෝරාගන්නේ ඊටාම වැදගත් හොඳ තර්කයක් තියෙන ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ ප්‍රශ්න වලට තමයි ඔයාලා ඔළුව හදා ගන්න ඕනේ. බලන්න කරාද කියලා තනියම 33 වෙනි ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ බලමු. X නම් බස් රථයක් 20ක ප්‍රවේගයෙන් චලිත වන අතර එයට නියත එකක තෝරණයක් පවතී. X කියලා බස් රථයක් යනවලු 20ක වේගයෙන් එයාට තියනවලු කොච්චරද? එකක තෝරණයක්. මොකද්ද තෝරණයක් තියනවා කියන්නේ? එකක තෝරණයක් කියන්නේ යාගේ ප්‍රවේගය හැම තප්පරයකම එක මොකද වෙන්නේ? වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. එම අවස්ථාවේ y මෝටර් රථයක් බස් රථයට 400ක් පිටපසින් චලිත වෙනවලු. බස් රථය මෙහෙම යනවා කියලා හිතන්නකො. එයාගේ වේගය දැනට 20යි. කාර් එක පිටිපස්සෙන් එනවා. එයාගේ වේගය 40ක් තියෙනවා. මේ දුර කීයක්ද? මීටර් 400ක් කියලා කියනවා. එතකොට හැබැයි මෙයා 20 තිබ්බට තප්පරෙන් තප්පරේ මොකද වෙන්නේ? 21, 22, 23, 24, 25 වැඩි වෙනවනේ. එතකොට අරයා මොකද කරන්නේ? වේගෙන් එන කෙනෙක්නේ. එයා මේ වාහනේ දැකලා මොකද කරන්නේ? හැප්පෙන්නේ නවත්තන්න බ්‍රේක් කරනවලු. බ්‍රේක් ගන්නවා කියන්නේ තෝරණයක්ද මන්දනයක්ද? එතකොට මන්දනයක්. කොච්චර මන්දනයක්ද? 2 මන්දනයක් කියන්නේ යාගේ වේගය 2 අඩු වෙන්න ගන්නවා.
හරි ආරම්භක වේගය 50ක් කියලා කියන්නේ බලන්න. එතකොට වේගය 2 අඩු වෙනවා. අරයක වේගය 1 වැඩි වෙනවා. අහන්නේ ඇතිවන චලිතයේදී රථ අතර ඇතිවන අවම පරතරය ගණනය කරන්න. අන්ඩර්ලයින් කරන්න අවම පරතරය කියන වචන දෙක. අන්න මේ ප්‍රශ්නේ හොඳ තර්කයක් තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ අවම පරතරය අහන නිසා. නිකම් පරතරය නෙමෙයිනේ. මෙහෙම හිතන්නකෝ. ඔයලෙන් අහුවනම් ආරම්භ කළ තප්පරයට පස්සේ පරතරය කියලා. කීයද කියලා. හරි මට මෙහෙම කියන්නකෝ. මුලින් දෙන්න අතර පරතරය කීයද? මීටර් 400යි. ඔයලෙන් අහුවනම් තප්පරයකට පස්සේ පරතරය කීයද කියලා. ඔයාලට චලිත සමීකරණයක් දාලා මෙයා තප්පරයට යන දුර හොයන්න පුළුවන්. මෙයා තප්පරයට යන දුර හොයන්න පුළුවන්. ඊට සුළු කරලා එයා මෙයා යන දුර හොයලා අපිට පුළුවන් දෙන්න අතර පරතරය ගණනය කරන්න. තප්පර 5කට පස්සේ පරතරය වුණා ඒත් පුළුවන්. මේ කාර් එක තප්පර 5ට යන දුරත් හොයලා බස් එක තප්පර 5ට යන දුරත් හොයලා අපිට ඒ වෙලාවේ පරතරය හොයාගන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම කාලයක් දීලා පරතරය අහනව නෙමෙයිනේ. ඒ ලැබෙන උත්තරවල එන පරතරවලත් අවමගය අහන්නේ. එහෙනම් මෙතනදී අවම පරතරය ඉන්නේ කොයි වෙලාවේද? අන්න ඒකයි මම මෙතන කියලා දෙන්න යන්නේ. අතර මැත්ස් කරනකොට මේ ඔයාලා මැත්ස් වලදී හොඳ ක්‍රම මේවට ඉගෙන ගන්නවා. ෆිසික්ස් වලදී එහෙම ගණිතමය සංකල්ප වලට යන එක නෙවෙයි. හරි වැදගත් වෙන්නේ මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න එක. මම මේක තේරුම් ගන්න චුට්ටක් ප්‍රස්තාරයක යන්නම් මේ. ඉස්සරහා යන බස් එකේ වේගය මම මෙහෙම ගන්නම්. මුලින් 20 තිබ්බට ඕම වැඩි වෙනවනේ. 21, 22, 23, 24 වැඩි වෙනවා. කාර් එකේ වේගය මුලින් 50යිනේ. ඒක 2 අඩු වෙනවා. අරයා වැඩි වෙනවට වඩා ඉක්මනට මෙයා අඩු වෙනවනේ. තෝරණේ 1යි මන්දනේ 2යි. එහෙනම් ඔයාලා හොඳට තේරුම් ගන්න කියන්න හිතලා කියන්න මෙන්න මෙහෙම දෙන්නගේ ප්‍රවේග සමාන වෙන්නේ ආරම්භයෙන් තප්පර කීයක් ඇද්දද? මේක හිතන්නකො තප්පරයක් ගියොත් මෙයා 2ක් අඩු වෙනවා 48යි. තප්පරයට මෙයා 1ක් වැඩි වෙනවා 48යි 21යි සමාන නැහැ ප්‍රවේග දෙක. තප්පර 2ක් ගියොත් මෙයා 2 ගානේ 4ක් අඩු වෙනවා. ඒතර 46යි. මෙයා තප්පර දෙකට 21 22 වෙනවා. 22යි. සමාන නැහැ 46යි 22යි. ඔය වගේ හිතුවොත් හිතලා කියන්න පුළුවන් වෙනවනේ මේවා. තප්පර කීයක් ඇද්ද? තප්පර 10ක් ඇද්ද තමයි දෙන්නගේ වේග සමාන වෙන්නේ. වේග දෙන්නගේ 30 ගාන එනවනේ. නිකන් හිතන්න. තප්පර 10ක් ඇද්ද මෙයාගේ වේගය කී වෙලාද? තප්පරයට 1 ගානේ තප්පර 10කට 10ක් වැඩි වුණොත් 20ට 10ක් එකතු වුණාම 30යි. අර ඒකේ 50ක් තිබ්බනේ. එයාගේ අඩු වෙන්නේ 2නේ. එහෙනම් තප්පරයකට 2 ගානේ තප්පර 10ක් අඩු වුණොත් කීයද? 20ක්. 50න් 20ක් අඩු වුණොත් ඒත් කීයද? ඒත් 30යි. එහෙනම් ඔන්න තප්පර 10ක් ගත වෙන මොහොතේ තමයි දෙන්නගේ ප්‍රවේග සමාන වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න තරකය හොඳට තේරුම් ගන්න මෙන්න මෙහෙමයි. තප්පර 10ක් යාමට පෙර ගත්තොත් මේ කාර් එකනේ මෝටර රථයනේ මේ බස් එකනේ ඉතින් බලන්න තප්පර 10ක් යාමට පෙර ගත්තොත් තප්පර 10ක් යන කලින් ගත්තොත් බස් එකේ වේගෙද වැඩි කාර් එකේ වේගෙද වැඩි තප්පර 10ක් යන කලින් ගත්තොත් මේ හරිය බැලුවොත් උඩින් ඉන්නේ බස් එකද කාර් එකද? කාර් එකේ වේගය තමයි වැඩි. බස් එකේ වේගයට වඩා කාර් එකේ වේගය වැඩි කියන්නේ. හිතන්න මෙයා යන වේගයට වඩා මෙයා යන වේගය වැඩි කියන්නේ දෙන්න මොනව වෙනවද? ලං වෙනවා. තප්පර 10න් පස්සේ මොකද වෙන්නේ? මේ හරිය හිතලා බලන්න. උඩින් ඉන්නේ කවුද? කාර් එකද බස් එකද? ඒතර බස් එක. එතකොට තප්පර 10න් පස්සේ ගත්තොත් කාර් එකේ යන වේගයට වඩා බස් එක යන වේගය වැඩි. කාර් එකේ යනවට වඩා වේගෙන් බස් එක යනවා නම් දෙන්න ලං වෙනව නෙමෙයි ඈත් වෙනවා. එහෙනම් හොඳට අහගන්න කියන දේ තප්පර 10ක් යනකම්ම බස් එකට වඩා කාර් එකේ වේගය වැඩි.
බස් එක මගේ මේ අත නම් කාර් එක මේක නම් මේ අතට වඩා මේ අත වේගය වැඩි කියන්නේ දෙන්න මොකද වෙන්නේ? ලං වෙනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? කාර් එකට වඩා බස් එකේ වේගය වැඩි වෙනවා. ඒතකොට දෙන්න අය ඈත් වෙනවා. එහෙනම් තප්පර 10ක් වෙනකන් දෙන්න ටික ලං වෙලා තප්පර 10 ගියාට පස්සේ ආයෙ මොකද වෙන්නේ? දෙන්න ටික ඈත් වෙන්න ගන්නවා. ඔන්න මේ සිද්ධිය චුට්ටක් හොඳ තර්කයක් නිසා පැටලෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය පෙළ මට්ටමේදී කියන මට්ටම නෙමෙයි. ඊට වඩා ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. එහෙනම් නමුත් මේ වගේ දේවල් ඔයාලා හිතලා තේරුම් ගන්න ඕනේ. මොකද ඒකට යන්නේකනේ අපි හැමෝගෙම අවශ්‍යතාව. ඉතින් එහෙනම් නිකාමේ නියු දීලා වී දීලා ඒ දීලා ටී අහන එක නෙමෙයි. අපි මේ වගේ තර්කරණේව හිතන්න ඕන. හරි එතකොට ඒව කරනවා කියන්නේ ඒකකට යන එක අමාරුයි. නමුත් බැරි නෑ පුළුවන්. ඒ ලෙවල් වල ෆිසික්ස් එකක් ගන්න එක ලේසි කියලා කියනවනේ ඒක බොරුවක් ඇත්තටම. මහන්සි වෙන්න ඕනේ ටිකක් අමාරුයි. නමුත් බැරි නෑ පුළුවන් කැපවීම තියෙනවා නම්. එහෙනම් ඔන්න ඒ වගේ හිතන්න ඕන නිසා අපි මේ ප්‍රශ්නේ ටිකක් පිළිවෙල ලියමු. එහෙනම් රුපෙන්ද ගන්නකො ඉස්සෙල්ලම. ලියන්න ඇතිවන චලිතයේදී රථ දෙකෙහි ප්‍රවේගය කාලය සමග පහත ආකාරයට විචලනය වේ. මේ රූපය තන ගන්නකො. ඉතින් යන්න රථ දෙකේ වේග සමාන වන්නේ t සමානයි 10ක් තත්පර වන විටය. වෙනුම් ගන්න එවිට රථ දෙකේම ප්‍රවේග 30 ms ශ්‍රේණියක බැගින් වේ. තත්පර 10ක් ගත වීමට පෙර තත්පර 10ක් ගත වීමට පෙර යන v බස්ට වඩා වැඩි v කාර් බැවින් රථ දෙක ක්‍රමයෙන් ලං වේ. රථ දෙක ක්‍රමයෙන් ලං වේ. පන්නගනෙද්දී උඩ පිටිපස්සේ කෙනා වේගෙන් එනකොට තමයි ලං වෙන්නේ. හිතන්න ඔයාලා ඉස්සරහින් හිමින් දුවනවා පිටිපස්සේ කෙනා වේගෙන් පන්නගෙන එනවා. එයා ඔයාලට ලං කරනවා ටික ටික. හැබැයි පන්නන කෙනාට වඩා ඔයාලා වේගෙන් දුවනවා නම් කවදාවත් හරියට අල්ලන්න බෑනේ ඔයාලා. ඔය සිද්ධිය තමයි තියෙන්නේ. එහෙනම් රථ දෙකකින් එක ලං වේ. ඊළඟ පෙළ ලියන්න. තත්පර 10 පසු කළ පසු මේ කාර්ට වඩා වැඩි වී බස් බැවින් රථ දෙක ක්‍රමයෙන් ඈත් වේ. ඔන්න මේවා සාපේක්ෂ චලිතයෙන් හරිය ලේසි හිතන්න. නමුත් මම තාම සාපේක්ෂ චලිත වලට කියලා දීලා නැති නිසා බොහෝ විට ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ සාපේක්ෂ චලිතය කරනවා. ඊළඟ වීඩියෝ එක නෙමෙයි ඊළඟ දවසේ. ඒතර මේවා මීට වඩා ගොඩාක් ලේසි ක්‍රම වලින් අපිට හදන්න පුළුවන්. නමුත් ඉතින් ලේසි ක්‍රමයට වඩා ඉස්සෙල්ලා අපි නිවැරදි ක්‍රමය ඉගෙන ගන්න එපා. ඒ කියන්නේ සාපේක්ෂ චලිතය වැරදි කියන එක නෙමෙයි. මේකනේ මේවයි ගානක් හිතන තර්කය ඇත්ත තර්කය. උත්තරේ ලේසියෙන් ගන්න තමයි සාපේක්ෂ ප්‍රයෝග වගේ සංකල්ප ගත්ත හැකි. නමුත් මේ මම කියලා දෙන්නේ මේකේ සිද්ධිය. එනවා ලියන්න මේ අනුව
t සමානයි 10ක් තප්පර වනතුරු රථ දෙක ක්‍රමයෙන් ලං වී අනතුරුව රථ දෙක නැවත ඈත් වීමට ගනී. එබැවින් රථ දෙක අතර පරතරය අවම වන්නේ ඔන්නේ ටික අන්ලයින් කරත් කමන්නේ. රථ දෙක අතර පරතරය අවම වන්නේ ඒවායේ ප්‍රවේග සමාන වන t සමානයි තප්පර 10 දී t සමානයි තත්පර 10 දී. හරි. එහෙනම් ඔන්න ඔයාලට පුළුවන් තප්පර 1 දී පරතරය හොයන්න ඕන. ගෙදරදී දැන් මේ දවස්වල ලොකු වැඩකුත් නැති නිසා කරලා බලන්න. තප්පර 1 දී දෙන්න අතර පරතරය හොයන්න. 2 දී බලන්න, 3 බලන්න, 4 බලන්න. 5 7 ඔහොම කාලයත් එක්ක බලන්න. තප්පර 1 2 3 4 බලුවොත් තප්පර 10 වෙනකන් දෙන ලං වෙනවා. තප්පර 10න් පස්සේ ඈත් වෙනවා. එහෙනම් අවම පරතරයේ ඉන්නේ දෙන්නගේ ප්‍රවේග සමාන වෙන t සමානයි තප්පර 10යි. එහෙනම් ඔයාලෙන් අහන්නේ අවම පරතරේ නම් අපි බලන්න ඕනේ මොකද්ද? තප්පර 10ට බස් එක කොච්චර යනවද? S බස් කියමුකෝ. එහෙනම් ලියන්න බලන්න. තත්පර 10කදී බස් රථයේ චලිත වන දුර S බස් කීයද? බස් එකේ වේගය 20යි, තප්පර 10යි, ධන භාගයයි, එයාගේ තුවරණ 1යි, t 10යිනේ. සුළු කරොච්චිය දෙන්නේ. මෙතන 200යි, මෙතන 50යි කියක් දෙන්නේ. 250ක් එනවා. එහෙනම් තප්පර 10යි බස් එක මෙතන තියෙන්නේ. එහෙනම් දෙන්න අතර පරතරය කීයද? 400 තිබ්බ බස් එක 250ක් ගියා නම් 650 වෙන්න ඕන. හැබැයි ඉතින් ඒ කාර් එක මෙතනම තියෙනවනන්නේ. කාර් එක එන්නේ නැද්ද? කාර් එකත් එනවනේ. එහෙනම් අරන් දෙන්න තත්පර 10කදී මෝටර රථයේ චලිත වන දුර. ඔය ඔකෙන් දාන්න බලන්න. තත්පර 10දී මෝටර රථයේ චලිත වන දුර. S කාර් කියලා දාන්න. එයාගේ U 50යි, T 10යි. ධන භාගයයි. එයාගේ තුවරණය කීයද? එයාට තුවරණයක් නෙවෙයි තියෙන්නේ මොකක්ද? මන්දනයක්. එහෙනම් මොන තුවරණයක්ද? ඍණ තුවරණයක්. 10 වර්ගයයි. එහෙනම් 500 ඍණ දෙකට දෙක කැපුණාම 100 කීය දෙන්නේ? 400ක් එනවා. එහෙනම් හරියටම කොච්චර දෙන්නේ? කාර් එක 400ක් කියලා කියන්නේ මෙතෙන්ද නේද? එහෙනම් හරි ඒක විශේෂ අවස්ථාවක් ඔන්න. එහෙනම් හිතන්න පරතරය කීයද? කාර් එක මෙතන තියෙද්දි ගියා නම් 400ට 250 එකතු වෙනවා. හැබැයි කාර් එක ගියා නම් යම් ප්‍රමාණයක් ඒ දුර අඩු වෙන්න ඕන. එහෙනම් ලියන්න තත්පර 10දී රථ දෙක අතර පරතරය D නම් එහෙනම් D එන්නේ කොහොමද? 400 නේ තිබ්බේ මුලින්. බස් එක ගිය දුර එකතු වෙන්න ඕනේ. හැබැයි කාර් එක ගිය දුර අඩු වෙන්න ඕනේ. මේක උත්තරේ ගන්න ලේසියි. මොකද කාර් එක ගිය දුරත් 400 නේ. ඒ 400 මේ කැපෙන නිසා හැම වෙලෙම කැපෙන්නේ නැහැ. මේ ගානේ මේ ගත්තාවේ 400 නේ. 400 කැපෙන නිසා පරතරය කීය දෙන්නේ? මීටර් 250ක් එනවා. මේක පරතරය විතරක් නෙමෙයි. මේක මොන පරතරයද? මේක තමයි දෙන්න අතර අවම පරතරය. නැවතත් කියන්න ඕනේ ගෙදරදී බලන්න තප්පර වල 12ක් විතර දාලා බලන්නකෝ දෙන්න ගිය දුර හොයලා පරතරය හොයන්න. ඒක අනිවාර්යෙන් මීට වඩා වැඩියෙන් එන්නේ. අර තප්පර 4ක් 5ක් 6ක් වගේ දාලා බලන්නකෝ. ඒත් පරතරයක් ඒත් මීට වඩා වැඩි. ඔයාලට පරතරය අවම එක ගන්න ඕන නම් තප්පර 10 දී හෙව්වොත් තමයි අවම පරතරය එන්නේ. එමනම් ඔන්න මම අද කියන්නේ නැහැ 34 වෙනි ප්‍රශ්නේ ටිකිපටියේ ක්‍රියාව සම්බන්ධව ටිකිපටි
සම්බන්ධව මම ඊළඟ දවසේ කියලා දෙනවා. ඒ වගේම මේ දීමක් එක තියෙන ප්‍රශ්නයක් තමයි 36 ප්‍රශ්න තියෙන්නේ. ඊළඟට සැනලි පහනක් සම්බන්ධ කරලා තියෙනවා 37 වෙනි ප්‍රශ්නය. මේකට හොඳට උත්සාහ කරන්න. එතකොට මම අද රචනා ප්‍රශ්න වලින් කීපයක් කරා. ඊළඟට මම යන්නේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. මම ගන්නේ රේඛීය චලිතයේ සම්බන්ධ බහුවර්ණ ගැටළු යටතේ පළවෙනි ප්‍රශ්නේ 38 බහුවර්ණේ. ඇත්තට මේක ලේසි ප්‍රශ්නයක් වුණාට සමහර වෙලාවට අමාරු වගේ හිතෙන්න පුළුවන්. රූපේ පීලස දක්වා ඇත්තේ තිරස් අක්ෂයක් වෙන්න ඕනේ. අක්ෂයක් වටා භ්‍රමණී විය හැකි රෝදයක්. රෝදයක් කොට එක වෘතයක්ම නෙවෙයිනේ. මෙන්න මේ වගේ තියෙන්නේ නේද? එතකොට මෙතර කේන්ද්‍රේ නම් මේ දුර 20යි. මේ ලොකු හරය 30යි කියන්නේ මෙන්න මේ පොඩි දුර 10යි කියලා සෙන්ටිමීටර්. එතකොට හිතන්න සමහර මැෂින් වලින් මේවා කොටස් තියෙනවනේ. මෙන්න මෙතන හේතු කරලා තියෙන බෝලයක් වගේ මේක මෙහෙම රවුමක් කරගෙද්දී මේක මෙහෙම ඉස්සෙනවා. මෙයා මෙහෙම ඉස්සෙන්න ඕනලු. දැනට තියෙන්නේ මේ විදියට. හිතන්න මේක වටයක් කරගලා පොඩ්ඩක් මම වෙහෙම අඳින්නම් මේ තත්ත්වයට ආවා කියලා. ඒතර මේක මෙතෙන්ට යන්න ඕනේනේ. මේ ආරය 20යි මේ ආරය 30යි කියන්නේ මේ ටික 10යිනේ. එහෙනම් මේ රෝදේ රවුමක් කරකෙද්දී මේ දන්නේ මොකද වෙන්න ඕනේ? මෙන්න මෙච්චර දුරක් උඩට යන්න ඕනේ හිමීට. එහෙනම් අහන්නේ මොකක්ද? බලන්න. රෝදේ කැරකෙනවලු වාමාවර්තව. හරි. වාමාවර්තව කැරකෙනවලු හිමීට. ඕම හිමීට කැරකෙනකොට මේක හිමීට උඩට යනවා. එතකොට මෙයා වාමාවර්තව කැරකෙන්නේ 0.5 හර්ට්ස් සංඛ්‍යාතේ. මොකක්ද 0.5 හර්ට්ස් කියන්නේ? තප්පරයට වට භාගයයි කියලා. හර්ට්ස් කියන්නේ තප්පරයට වට කියලානේ. එතකොට මෙයා කැරකෙන්නේ හර්ට්ස් භාගෙන් කියන්නේ තප්පරයට වට භාගය කියන්නේ මට කියන්නේ වටයක් කැරකෙන්න කොච්චර කාලයක් යනවද? තප්පර 2ක් යනවා. එහෙනම් මෙයා වටයක් කැරකෙද්දි මෙයා ඉස්සෙන්න ඕන කොච්චරද සෙන්ටිමීටර් 10ක්. එහෙනම් ඔන්න වැරදුනා නම් ලියලා ඉන්න. රෝදය එක් වටයක් කරකැවීමට ගන්නා දෙකයි තප්පර කාලය තුල සිරස් දණ්ඩ 10 සෙන්ටිමීටර් දුරක් ඉහළට ගමන් කළ යුතුය. 10ක් සෙන්ටිමීටර් කියන්නේ 0.1 මීටර්. කාලය තප්පර 2යි. එහෙනම් කීය දෙන්නේ? 0.05යි ms ඍණ 1. උත්තරේ පළවෙනි එක. ඊළඟ මම ගන්නවා තවත් ලේසි ප්‍රශ්නයක් වුණාට ටිකක් පැටලෙන්න පුළුවන් එකක්. 40 වෙනි ප්‍රශ්නේ. කියලා දිනා පසුගිය සේවසේ බුද්ධිමතා ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින්. ඔන්න බුද්ධිමත්ම පුද්ගලයා විදිහට අපි සැලකන්නේ ගිය සේවසේ ඇල්බර්ට් අයින්ස්ටයින්. සාපේක්ෂතාවාදයේ වගේ දේවල් සොයාගැනීමත් එක්ක අපි සලකන දෙයක් තමයි ඒක. ඉතින් ඒ සාපේක්ෂතාවාදේන සංකල්පත් එක්ක අපි සලකන දෙයක් තමයි ස්කන්ධයක් තියෙන කිසිම අංශුවකට මොන වේගයට වඩා වේගෙන් යන්න බැයිද? ආලෝකයේ වේගය අභිබවා යන්න බෑ කියලා. ඒ කියන්නේ ස්කන්ධයක් තියෙන ඕනේ අංශුවකට තිබිය ඇති උපරිම වේගය කීයද? 3 වැඩි කිරීම 18යි ms ඍණ 1 කියන එක තමයි අපි සලකන්නේ. ඔය මීට අවුරුදු 5කට විතර කලින් 6ක් වගේ කාලයකට කලින් උදේ නිවුස් වල එහෙම ගියා. එක දවසක අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අභියෝගයක් කියලා උදේ ප්‍රවෘත්ති වල ගියා. ඒකෙදි කිව්වා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මෙතනින් පස්සේ වැරදි කියන ප්‍රශ්න තර්කේනවා. ඒකට හේතුව තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් එක්ක කියන දෙයක් තමයි මේ ස්කන්ධයක් තියෙන අංශුවකට ආලෝකයේ වේගය අභිබවා යන්න බෑ කියලා. හැබැයි පරීක්ෂණ කරන විද්‍යාඥයෝ කණ්ඩායමක්
මීටත් වඩා වේගයෙන් යන අංශුවක් හොයාගත්තා. අන්න ඒ නිසා සාපේක්ෂතාවාදයේ 100ක් සත්‍ය නැහැ කියලා වගේ කිව්වා. ඉතින් භෞතික විද්‍යාව පිළිබඳ ඇල්මක් තියෙන අය ගොඩක් මේකට කලබල වුණා. එහෙනම් සාපේක්ෂතාවාදයේ බොරුද කියන එක. එහෙනම් අන්න යාලා පරීක්ෂණය කරද්දී ඔන්න ඔය කරපු පරීක්ෂණය පිළිබඳව තමයි දීලා තියෙන්නේ. මොකද්ද? ඔය කිලෝමීටර් 732ක් දුරින් තියෙන ලැබ් දෙකක් අතර අංශුවක් යවුවා. ඒ හිතන්න මම මෙතන ඉඳන් බෝලයක් දානවා කාටරේ අල්ලගන්න කියලා. එතකොට පැත්තකින් ඉඳන් කවුරු හරි ස්ටොප් වොච් එකක් තියාම බලන් ඉන්නවා කියලා හිතන්නකෝ. මම මෙතනින් අංශුව යවද්දි මෙයා ස්ටොප් වොච් එක ඔන් කරනවා. අර අල්ල ගන්නකොටම ස්ටොප් වොච් එක ඔෆ් කරනවා. ඒතර පුළුවන් නේ මම ඒ අතර ගිය දුරක් දන්නවා නම් ස්ටොප් වොච් එකෙන් ගත්ත කාලයක් තියෙනවා නම් දුර කාලෙන් මෙතන වේගයක් එయ్యකිනේ. දැන් වේගය හොයපුවාම තප්පරයට මීටර 10ක් 20ක් වගේ ගාණක් එයි. මීට වඩා වේගයක් එන්නේ නැහැ. හැබැයි ඔය විද්‍යාඥයෝ පරීක්ෂණ කරපුවාම ඔය එක ලැබ් එකේ ඉඳන් තව ලැබ් එකකට අංශුවක් යවලා ඒ ලැබ් දෙක අතර දුර හොයලා යන්න ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් ආවේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක්. දැන් වල මේ ලැබ් එක නම් එහෙම ගහලා ඉන්ටර්නෙට් එකේම සර්ච් කරොත් අනිවාර්යෙන් එයි ටනල් එකක් වගේ ගහලා ලොකුවට මේ පරීක්ෂණය කරලා වගේ ඒ පරීක්ෂණයට අදාළ සිද්ධි තියෙන රූප කිහිපයක් එයි ඔයාලට බලන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකම ටික කාලෙකින් ඒක නිවුස් වලට නම් කිව්ව මට ඇහුන්නේ නැහැ. නමුත් ඒ පරීක්ෂණ කරපු විද්‍යාඥයම කියලා තිබුණා නෑ අයින්ස්ටයින් කිව්ව දේ හරි අපිට පරීක්ෂණය කරද්දී වැරදුනා කියලා. අපි හිතුවට ලැබ් එකේ මෙතන ඉඳන් යවපු අංශුවක් අතෙන්ට යන්න ගත වෙච්ච කාලය හෙව්වට අපි යවපු එක නෙමෙයි වෙන එකක් තමයි එතෙන්ට ගියේ කියලා ඔන්න වගේ යම් දෙයක් කිව්වා විද්‍යාඥයෝ විසින්. නෑ අපිට වැරදුනා. කවදාවත් ආලෝකීය වේගයට වඩා යන්න පුළුවන් අංශුවක් නෑ කියලා එයාලත් කිව්වා. එහෙනම් සාපේක්ෂතාවාදයේ සංකල්ප තාමත් අපේ නම් 100ක් සත්‍යයි කියලා සලකනවා. ඒ කියන්නේ ස්කන්ධයක් තියෙන අංශුවකට මේ වේගය අභිභව යන්න බෑ කියන එක අපි තාම සලකනවා. මොන මම ප්‍රශ්නට අදාළ කරුණු කීපයක් කිව්වේ. දැන් මෙතන කියන්නේ මොකක්ද? ඔය ජිනීවා වල සර්න් ලැබ් එකේ ඉඳලා ඉතාලියේ ග්‍රෑන්ඩ් සෙසෝ කියන ලැබ් එකට හරි ඉතාලිය ගැන දැන් බයයිනේ. ඒ ලැබ් එකට යන්න කොච්චර දුරද? කිලෝමීටර් 732ක් යන ගත වෙච්ච කාලය 3.05යි 10.4යිලු තප්පර. එහෙනම් එයාගේ වේගය මම v ඩෑෂ් කියලා කියන්නම්. ගමන් කළ දුර 732යි කිලෝමීටර් 10.3 දාන්නම්. ගත වෙච්ච කාලය 3.05යි 10.4යිලු තප්පර. එන සුළු කරන්න කීයක් දෙන්නේ? විසිහතර වැඩි කිරීම 10.8ක් ms ශ්‍රේණිය කියලා එනවා. ආලෝක වේගයට වඩා වැඩිනේ. මේක 3 මේක 24 වැඩිනේ. එහෙනම් අහන්නේ මෙම අංශුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කොච්චර වැඩිද කියලා. මේක අරකට වඩා කොච්චර වැඩිද කියලා. කීයද? එහෙනම් වැඩිද බලන්න මේකෙන් අරක අඩු කරපුවම තමයි වෙනස එන්නේ. එහෙනම් කීයද? 21 වැඩි කිරීම 18යි කියලායි උත්තරේ එන්නේ. උත්තරේ 3.